තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වතුන්ලා සූදානම් වන්නේ අපගේ තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරගන්න. පින්වතුනි, මේ ධර්මයක් ශ්‍රවණය කරන අවස්ථාවේ අපට හැකියාව ලැබෙනවා ආනිසංස 5ක් ලබා ගන්න. අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨින් උජුං කරෝති චිත්තමස්ස පසීදති. ඒ කියන්නේ පින්වතුනි, මේ ධර්මයේ නොඇසූ ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබෙනවා. මොකද 84000 ධර්මස්කන්ධයක් තියෙනවා. ඒ අතරින් එකක් නොඇසූ ධර්මයක් ශ්‍රවණය කිරීමේ හැකියාව ඇති වෙනවා. ඇසූ ධර්මයක් නම් වැඩි දියුණු වෙනවා. ඒ ධර්මය නැවත නැවත ශ්‍රවණය කරන්න තමන්ගේ ප්‍රඥාව වැඩි වෙනවා, දියුණු වෙනවා. ඒ වගේම ධර්මයේ තියෙන සැකය, විචිකිච්ඡාව නැතුව යනවා. අද කාලේ බලනකොට සමහරක් අයට සෝවාන් වෙන්න පුළුවන්ද? සකෘදාගාමි, අනාගාමි, අරහත් ඵල අද කාලේ ලබන්න පුළුවන්ද? මේ ආදී බුදුරජාණන් වහන්සේගේ ගුණ තියෙනවද? ධර්මයේ සම්දිට්ඨිකද? සංඝයා වහන්සේලාගේ ගුණ මේ තරම් තියෙනවද? මේ වගේ සැක සංකාවන් තියෙනවා නම් ඒ සැක සංකාවන් නැතුව යනවා. ඒ වගේම සම්මා දිට්ඨිය පෙරදැඩි වෙනවා. දෘෂ්ටිය ඍජුභාවයටපත් වෙනවා. සිතේ සතුට ප්‍රමෝදය ඇති වෙනවා. ඒ සතුටුවත් වූ සිතින්, මේ සතුටුමත් වූ සිතින් ප්‍රීතිය ඇති වෙලා ඒ සිත තමයි සමාධිමත් වෙන්නේ. ඒ සිතට තමයි, මේ සමාධිමත් සිතට තමයි මේ දර්ශනය නුවණට වැටහෙන්නේ. පින්වතුනි, ඒක නිසා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ බොහෝම සද්ධාවෙන් යුතුව. තමන්ට උතුම් සම්මාදිට්ඨියට පත්වීමට හැකියාව ලැබේවා කියන අදිෂ්ඨානයෙන් යුතුවමයි ධර්ම දේශනාවක් ශ්‍රවණය කළ යුත්තේ. මේ පින්වතුන්ලා වෙනුවෙන් මං අද දිනේ තෝරගත්ත දේශනාවක් රාහුලෝවාද සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. මේ කාලේ භාග්‍යතුන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා අනේ පිඬු සිටුතුමා නිම කරලා පූජා කරපු ජේතවනාරාමයේ. මේ ජේතවනාරාමයේ වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේට විවේකීව ඉන්නකොට මේ භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ වගේ අදහසක් ඇති වෙනවා. පරිපක්කාකෝ රාහුලස්ස විමුක්ති පරිපාචනීයා ධම්මා යන්නූනාහං රාහුලං උත්තරින් ආසවානං කයේ විනයන්ති. ඒ කියන්නේ පින්වතුනි, මේ පින්වත් රාහුල ස්වාමීන් වහන්සේට මේ අරහත් ඵල විමුක්තිය උදෙසා මේරිය යුතු දහම් කරුණු ධර්මයන් මේරිලා තියෙන්නේ මෝරා ගිහින්.
මේ පින්වත් රාහුල පොඩි ස්වාමීන් වහන්සේ අරහත් ඵලයේ හික්මුවොත් හොඳයි කියලා භාග්‍යතුන් වහන්සේට අදහසක් වෙනවා. පින්වතුනි මෙහෙම අදහසක් ආවහම භාග්‍යතුන් වහන්සේ උදේ පාත්‍ර සිවුරු සූදානම් කරගෙන සවැත් නුවරට පිණ්ඩපාතේ වැඩලා දානය අරගෙන දානෙන් පසුව මේ පොඩි ස්වාමීන් වහන්සේට රාහුල පොඩි ස්වාමීන් වහන්සේට අමතලා රාහුලේනි දිවා විවරණය සඳහා අපි අන්දවනයට යමු. ඒ සඳහා නිසීදනයත් සූදානම් කරගෙන වඩින්න කිව්වා. මේ නිසීදනය කිව්වේ බිමට එළන ඇතිරිල්ල. අද කාලේ නම් ඔය අපි පත්කඩේ කියන්නේ. ඉතින් පින්වතුනි මේ රාහුල පොඩි ස්වාමීන් වහන්සේ නිසීදනයත් අරගෙන භාග්‍යතුන් වහන්සේගේ පසුපසින් වඩිනවා මේ වනයේට. පින්වතුනි මෙහෙම වඩනකොට බොහෝ දෙවියෝ මේක දැකලා දහස් ගණන් දෙවිවරු මේක දකිනවා. දැකලා මේ දෙවිවරු කතා වෙනවා අද රාහුල පොඩි ස්වාමීන් වහන්සේව අරහත් ඵලයේ හික්මවනවා. අපි දැක බලා ගන්න යන්න ඕනේ කියලා සියලු දෙවිවරු දහස් ගණන් දෙවිවරු මොකද මේ භාග්‍යතුන් වහන්සේගේ පසුපසින් මේ අන්දවනයට යනවා. මේ අන්දවනයේ ඇතුළට වැඩිය භාග්‍යතුන් වහන්සේට පනවන ලද ආසනයෙන් වැඩ සිටිනවා. වැඩ සිටලා ඊට පසුව මේ රාහුල පොඩි ස්වාමීන් වහන්සේ වන්දනා කරලා එකත් පස්ව ඉඳ ගන්නවා. මේ එකත් පස්ව ඉන්න මේ රාහුල පොඩි ස්වාමීන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට කරුණක් විමසනවා. පින්වතුනි මෙතනදී මට මේ පින්වතුන්ලාට ප්‍රකාශ කරන්න ඕනේ. පින්වතුනි මේ දේශනාව හරි වටිනවා. අරිහත් ඵලය සෝවාන් ඵලයේ ඉඳන් අරිහත් ඵලයටම හික්මවුව දේශනාවක්. ඉතින් බොහෝම උනන්දුවේ අනේ මටත් මේ දේශනාව අවසානයේ උතුම් සම්මා දිට්ඨියටපත් වීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා ඇතුවම ඒ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවේ ගත වීරිය ඒ අවසන් වෙනකම් සිත විසිරෙන්න නොදී මේ දේශනාව ශ්‍රවණය කරගෙන ධාරණය කරගෙන ජීවිතයෙන් දකින්න උත්සාහ කරන්න කියලා පළමුවෙන්ම මතක් කරනවා. මෙහෙම වැඩ සිටින රාහුල පොඩි ස්වාමීන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ අහනවා ඇස නිට්ටයද අනිත්‍යද කියලා. අනිත්‍යයි ස්වාමීන්. අනිත්‍ය නම් ඒ දුකද සැපද කියලා අහනවා. දුකයි ස්වාමීන් වහන්සේ. අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් මම මගේ ආත්මය වශයෙන් ගන්න සුදුසුද කියලා අහනවා. මේ පොඩි ස්වාමීන් වහන්සේ නැත ස්වාමීන් වහන්සේ කියලා උත්තර දෙනවා. ඒ වගේම ඊළඟට අහනවා භාග්‍යතුන් වහන්සේ රූපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීන් වහන්සේ කියනවා. චක්කු විඥාණය ඒ කියන්නේ ඇසේ හටගන්නා සිත නිට්ටයද අනිත්‍යද කියලා අහනවා. අනිත්‍යයි ස්වාමීන් වහන්සේ කියනවා. ඇසේ හටගන්නා මේ තුنين හටගන්නා ස්පර්ශය නිට්ටයද අනිත්‍යද අහනවා. අනිත්‍යයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම
ඊළඟට අහනවා ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව නිට්ටයද අනිත්‍යද අහනවා. අනිත්‍යයි ස්වාමීන් වහන්සේ. සංඥාව, සංස්කාරය, විඥානය මේ විදිහට පිළිවෙලින් අහනවා නිට්ටයද අනිත්‍යද කියලා. අනිත්‍යයි ස්වාමීනි. අනිත්‍ය නම් දුකද සැපද? දුකයි ස්වාමීනි. අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් මම මගේ ආත්මය ලෙස ගන්න සුදුසුද අහනවා. නැත භාග්‍යතුන් වහන්සේ කියලා පිළිවදන් දෙනවා මේ පුංචි රාහුල ස්වාමීන් වහන්සේ. බලමු දැන් අපිට මෙතන මේ නිවන කරා නිවනටමයි මේ දේශනාව මේ එක ආයතනයකින් උනත් අපිට නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන්. මෙතන සියලුම ආයතන පෙන්නනවා. ඒ වගේම මෙතන ස්කන්ධ පංචකයත් ඇතුළත් වෙනවා. දැන් ඇහැ කියන්නේ මොකද්ද පින්වතුනි? අපි ඇහැ දැනගමු ඉස්සෙල්ලා. ඇහැ කියන්නේ මේ පෙනෙන ගතිය. එහෙම නැතුව මේ බිත්තරයක් වගේ තියෙන කළු ඉංගිරියාවක් මැදින් තියෙන මේක මස් ඇහැ. භාග්‍යතුන් වහන්සේ ඇහැ කියලා පෙන්වන්නේ හඳුන්වා දෙන්නේ පෙනෙන ගතියට. දැන් අපි යම් කිසි කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා ඇහැ බැලුවොත් ඇහැ කියලා මේ පැත්තෙන් අපි හොයනවා. ඇහැ කියලා රොඩ්ඩක් ගියොත් ඇහැ මේක ඇරලා ඉවරලා මේ ධාතුව අපි බලනවා ඇහැට මොනවද ගියේ කියලා. හැබැයි ඒක ඇහැනම් ඒ පෙනෙන එක මොකද්ද? අන්නේ පෙනෙන ගතියටයි ඇහැ කියලා පෙන්වන්නේ. කන කියන්නේ දැන් අපි පුංචි කාලේ වැරද්දක් කරාම කන මිරිකනවා අම්මලා. ඒ කන මිරිකුවාම කන කියලා ඒ මිරිකුවාම කොහෙටද දැනෙන්නේ? කනටද? කාය විඥාණයට. කාය විඥාණයට. ඒ ඇහෙන ප්‍රසාදයට දැනෙන්නේ නැහනේ. කාය විඥාණයට. එතකොට කන කියන්නේ මේ ඇහෙන ගතිය. මේ මොහොතේ ඇහෙන මේ ශබ්දය දැනගන්න ගතියට කන ඉපදුනා කියන්නේ මේ මොහොතේ ශබ්දේ ඉපදුනා නම් අන්න මේ මොහොතේ කන ඉපදුනා. මේ මොහොතේ රූපත් ඇසත් නිසා සිතත් නිසා හටගත්තා නම් දැනීමක් අන්න ඇහැ ඉපදුනා. මේ ඇහැ කියන එක මේ මොහොතේ ඇහැට වැටෙන ප්‍රසාදය ඇහත් රූපයත් නිසා මේ හිතත් නිසා තුනේ එකතුවෙන් හටගන්නා ස්පර්ශය මෙහෙ මොහොතේ තියෙන ධර්මතා නෙවෙයි ඊළඟ මොහොතේ. හැබැයි අපිට දැනෙන්නේ එක දිගට ඉන්න ස්වාමීන් වහන්සේ නමක් බණ කියනවා. ඒක හිතින් ගෙනල්ලා දෙන දේ. අපි කනෙන් බලමු එතකොට ලේසි වෙයි. දැන් මේ දේශනා කරන ධර්මයන් කතා කරන මේ ධර්ම වචනයක් පාසා කන ඉපදෙනවා හැම මොහොතකම. මේ මොහොතේ කන ඉපදීම නෙමෙයි ඊළඟ මොහොතේ. ඇයි මේ මොහොතේ දැනගන්න ශබ්දය නෙමෙයි විඥානයේ කනත් මේ ශබ්දයත් සිතත් මේ තුනේ එකතුවෙන් හටගන්නා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නවා වේදනාවක්. ඒ වේදනාව නෙමෙයි පිංගතුනි ඊළඟට. ඒ වගේම සංඥාවකුත් හටගන්නවා. ඒ සංඥාව මේ මොහොතේ තියෙන ශබ්ද සංඥාවද මේ කතා කරන දේශනාව තුල ඊළඟ මොහොතේ තියෙන්නේ. ඒ වේදනා සංඥා දෙක රැස් කළා දෙන ගතියට කියනවා සංස්කාරය. අபிසංස්කරණ අර්ථයෙන් තමයි මේ සංස්කාරය කියන්නේ. රැස් කරලා දෙන අර්ථය. රූපය පිණිසම රැස් කළා දෙනවා. වේදනාව පිණිසම රැස් කළා දෙනවා. සංඥාව පිණිසම රැස් කළා දෙනවා.
සංස්කාරය සංස්කාර පිළිබඳව රැස් කල්ලා දෙනවා. විඤ්ඥානය පිළිබඳව රැස් කල්ලා දෙනවා. මෙන්න මේ රැස් කරනවා කියන අර්ථයෙන් අභිසංස්කරණය කරලා දෙනවා කියන අර්ථයෙන් තමයි මේ රැස් කරනවා කියන අර්ථයෙන් තමයි සංස්කාරය කියන්නේ. විඤ්ඥානය මේ සිත මේ දැනගන්නවා යන අර්ථයෙන් තමයි විඤ්ඥානය කියන්නේ. දැන් බලන්නකෝ දැන් අපි මෙතන කොහොමද අපි මෙතන නිවනට පෙන්නන්නේ. මේ සත්ව පුද්ගල භාවයෙන් තොර ශුන්‍ය ලෝකය ගැන තමයි ශුන්‍යතාවය තමයි මේ පෙන්නන්නේ. එතකොට මොකද්ද මේ ශුන්‍යතාවය? ඇසට පෙනෙන මේ ගතිය සිතේ ලක්ෂණ සිත නැතුව අපිට පුළුවන්ද රූප දැනගන්න? අපි හිතමු ඇහැ නැත්තම් රූප දැනගන්න බෑනේ. ඒ වගේම රූප නැත්තම් දැනගන්නත් බෑනේ. ඒ වගේම මේ දෙකම තිබුණත් හිත නැත්තම් දැන් මැරිච්ච කෙනෙකුට දැනගන්න පුළුවන්. ඇහැ වැහුවොත් රූප දැනගන්න පුළුවන්. කරුවලේ රූප දැනගන්න පුළුවන්ද රූප නැත්තම්? හැබැයි මේ තුන් දෙනාගේ එකතුවෙන් සකස් වෙන හේතුවක් තමයි ඵලයක් තමයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාව. සිතක තියෙන ලක්ෂණයක්. මේ හිතේ තියෙන ලක්ෂණය හේතුන්ගෙන් හටගත්තේ. මේ මොහොතේ හටගත්ත වේදනාව නෙමෙයි කනේ හටගන්න මේ මොහොතේ හටගන්න වේදනාව නෙවෙයි පින්වතුනි ඊළඟ මොහොතේ. මේ මොහොතේ සකස් වෙන සංඥාව නෙවෙයි ඊළඟ මොහොතේ. දැන් මේ ධර්ම දේශනා කරන එක තමයි මම ගොඩක් වෙලාවට උදාහරණයට ගන්නෙ. ඇයි මේ මොහොතේ සකස් කළ දෙන වේදනා සංඥා දෙකද ඔයාලා ඊළඟ මොහොතේ ඊළඟ අකුරේ ඊළඟ තප්පරේ ඊළඟ සනේ දැනගන්නේ. ඒ දැනගන්නවා කියන සිතද ඊළඟට දැනගන්නේ. එහෙම දැනගන්න ගතියටම වැය වෙනව නේද? රූපයෙන් තොරව තමන් ඉන්නවද? වේදනාවෙන් තොරව තමන් ඉන්නවද? සංඥාවෙන් තොරව තමන් ඉන්නවද? සංස්කාරයෙන් තොරව තමන් ඉන්නවද? විඤ්ඥාණයෙන් තොරව තමන් ඉන්නවද? මේ පහෙන් තොරව තමන් නෑ නේද? හැබැයි මේ රූපය මේ මොහොතේ තියෙන රූපය ඊළඟ මොහොතේ තියෙනවද? ඇයි මේ හිතේ තියෙන ලක්ෂණ ටික නැත්තම් රූපය හඳුනා ගන්න පුළුවන්ද? සිත නැත්තම් රූපය දැනගන්න පුළුවන්. මේ මොහොතේ දැනගන්න වනම් ධර්මතා ටිකක් ඇසත් රූපයත් සිතත් එකතු වෙච්ච තැන තින්නං සංගති පස්සෝ පස්සපත්ත්‍යා වේදනා. මේ ස්පර්ශය හටගත්නවා මේ තුනෙන්. මේ තුනෙන් හටගන්නා ස්පර්ශය නිසා පින්වතුනි හටගන්නවා වේදනාවක්. වේදනා පත්‍යා සංඥාව සංස්කාර විඤ්ඤාණ. මේ දැනගන්නවා කියන මේ ෂණය තුල මේ ධර්මතා ඔක්කොම තියෙනවා පින්වතුනි. මේ ධර්මතා එකක්වත් වෙන් කරන්න බෑ. දැන් අපි කතා කරන්නේ මේවා හඳුනා ගන්න ඕන නිසා. හැබැයි පින්වතුනි මේ වේදනාව සංඥාව සංස්කාර විඤ්ඤාණ කියන මේ හිතේ තියෙන ලක්ෂණ වෙන් කරන්න බෑ. මේවා එකටමයි පවතින්නේ. එකටමයි උපදින්නේ. එකතු වෙලාමයි පවතින්නේ. ඒවා නැති වෙනකොට දැන ගැනීම නැති වෙනකොට මේ ක්ෂණයේ දැන ගැනීම නැති වෙනකොට මේ රූපේ දැන ගැනීම මේ පින්වතුන්ලා ඇස්පිල්ලම් ගැහුවොත් ඒ හැම ඇස්පිල්ලමක්ම හොඳට වැහෙන්න ගැහුවොත් ඒත් අපේ හිතෙන් ගෙනත් දෙනවා එක දිගට ඉන්න ස්වාමීන් වහන්සේ නමක් බණ කියනවා කියලා. හැබැයි එක ඇස්පිල්ලමක් ඇරලා ඊළඟ ඇස්පිල්ලම බලනකොට අලුතෙන්ම ඇහැ ඉපදුනේ. අලුතෙන්ම ඇස් ඉදිරිපිටට රූපේ තියෙන්නේ. අලුතෙන්ම සිත හටගත්තේ. මේ තුනේ එකතුවෙන්
හටගන්නා වූ ස්පර්ශය අලුතෙන්මයි. මේ වේදනාව අලුතෙන්මයි. මේ සංඥාව අලුතෙන්මයි. මේ සංස්කාරය අලුතෙන්මයි. මේ විඥානයේ මේ දැන ගැනීම අලුතෙන්මයි. එක ඇස්පිල්ලමක් ගහලා ඊළඟ ඇස්පිල්ලම ගහලා ඒ රූප ටික අලුතෙන්මයි. එතකොට අලුතෙන්මයි දැන ගැනීම. අලුතෙන්මයි ස්කන්ධ පංචකය පිහිටියේ. අලුතෙන්මයි හේතු සකස් වුනේ. ඒ හේතු යම් තාක් ස්පර්ශය ප්‍රත්‍යයෙන් සකස් වෙනවද? ස්පර්ශය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා නම් ඒ හේතු ධර්මතා සියලුම ධර්මතා ඒ සනයේ නිරුද්ධයි. යම් තාක් හේතු සකස් වුණාද හේතු නැතිවීමෙන් නැති වෙනවා. ඉතින් මේ ආකාරයට මේ රාහුල පුංචි පින්වත් ස්වාමීන් වහන්සේට දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ නැවතත් මේ විදියට මේ රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා. රාහුල, කන නිට්ටයද අනිත්‍යද? ඊළඟට නාසය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීන් වහන්සේ. දිව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. අනිත්‍ය නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුතු නම් දුකද සැපද? දුකයි ස්වාමීනි. අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් මගේ ආත්මය ලෙස ගන්න සුදුසුද කියලා අහනවා. නැත ස්වාමීන් වහන්සේ කියනවා. ඊළඟ නැවතත් අහනවා. මේ දිවට දැනෙන රස නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. ජීවහා විඥාණය නිට්ටයද අනිත්‍යද? දිවේ සකස් වෙන්නා වූ සිත නිට්ටයද අනිත්‍යද අහනවා. අනිත්‍යයි ස්වාමීනි. මේ දිවේ නිසා මේ තුන් දෙනාගේ එකතුවෙන් හටගන්නා ස්පර්ශය නිට්ටයද අනිත්‍යද අහනවා. අනිත්‍යයි ස්වාමීන් වහන්සේ කියනවා. මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නා වූ වේදනාව නිට්ටයද අනිත්‍යද කියලා අහනවා. අනිත්‍යයි ස්වාමීනි. මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සංඥාව නිට්ටයද අනිත්‍යද කියලා අහනවා. අනිත්‍යයි ස්වාමීන් වහන්සේ. වේදනා, සංඥා, සංස්කාර, විඥාන මේ විදිහට මේ පහ ගැනම මේ රාහුල පුංචි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අහනවා. අනිත්‍යයි භන්තේ, අනිත්‍යයි ස්වාමීන් වහන්සේ කියලා දේශනා කරනවා. පින්වතුනි, දැන් බලමු අපි මෙතන ඊළඟට පෙන්නවා කන, නාසය, දිව. අපි දිවෙන් බලමු තව ටිකක්. මේ දිව කියන්නේ අපි රසය දැනෙන්නේ දිව විතරක් තිබුණට රසය දැනෙන්නේ නැහැ. රසය විතරක් තිබුණට රස දැනගන්න බෑ. හිත නැතුව රස දැනගන්න බෑ. මේ තුන් දෙනාගේ එකතුවෙන් තමයි යම්කිසි රසයක් දැනගන්නවා නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් යම්කිසි වේදනාවක්, රස වේදනාවක් සකස් වෙනවා නම් අපිට දැනගන්න තියෙන්නේ. එතකොට බලන්න, දිව තිබිලා අපිට රස නැති වුණොත්, සිත නැති වුණොත් දැනගන්න පුළුවන්ද? බෑ. රසයි දිවයි තියෙනවා. මැරිච්ච කෙනෙකුට රස දැනගන්න පුළුවන්ද? මැරිච්ච කෙනෙකුට රස දැනගන්න බෑ. හැබැයි රස නැහැ, සිතක් තියෙනවා, දිවක් තියෙනවා. රස දැනගන්න පුළුවන්ද? බෑ. මේ තුන් දෙනාගෙම එකතුව නිසා තමයි මේ රස දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ කවුරුවත් දැනගන්නවා රස කොහෙන්වත් ඉඳන් එනවා නෙවෙයි. හේතුන් නිසායි මේ රසය දැනගන්න පුළුවන් වෙන්නේ. මේ තුන් දෙනාගේ එකතුව නිසායි මේ රස දැනගන්න පුළුවන් වෙන්නේ. පින්වතුනි, මේ තුන් දෙනාගේ එකතුවෙන් හටගන්නා දේ තමයි ස්පර්ශය. මේ තුන් දෙනා එකට ගැටීමක් තුල අපි කියනවා ස්පර්ශය කියලා. ඒ ගැටීම තුල මොකද්ද වෙන්නේ? වේදනාවක් හටගන්නේ. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි ඒ හටගන්නේ. සංඥාවකුත් හටගන්නවා ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි. ඒ රස සංඥාව, ඒ වේදනා සංඥා දෙකම හිතට රැස් කළා දෙන හිතේ ගතියක් තියෙනවා. ඒකත් හිතේ චෛතසිකයක්, හිතේ ලක්ෂණයක්. ඒ සකස් කළ දෙන්න හිතට
ඒ විඥාණයට මේ රැස් කළා දෙනවා. රසය රැස් කළා දෙනවා. ඒ රසය කොහොමද? වේදනාව රැස් කළා දෙනවා. සංඥාව රැස් කළා දෙනවා. වේදනා සංඥා දෙකම රැස් කළා දෙනවා. සිතත් රැස් කළා දෙනවා මේ සංස්කාරය තුලින්. එතකොට මේ රස සංඥාවක් දැනගන්න මෙන්න මේ හේතු ටික ඕනේ. සිතින් තමයි දැනගන්නේ. අපිට බඩකින්න දැනෙන්නේ කොහෙටද පින්වතුනි? බඩට කියනවා. අපි එහෙමනේ කතා කරන්නේ හිතට. හිත තමයි දැනගන්නේ. රස දැනගන්නේ හිතට. දිවට දැනගන්න නෙවෙයි. දිව අරබය හිතින් තමයි දැනගන්නේ. හැබැයි මේ හිත නැත්තම් මේ කිසි දෙයක් දැනගන්න බෑ. මේ දිවේ තියෙන කරන කෘත්‍ය තව ආයතනයකට කරන්න බෑ. ඇහැට කරන්න බෑ. ඇයි? ඇහෙන් බලලා ලුණු වැඩි අඩුයි කියලා කියන්න පුළුවන්ද? බෑ. කනෙන් අහලා ලුණු වැඩි අඩුයි කියන්න පුළුවන්ද? බෑ. එතකොට මේ දිවේ තියෙන කෙරෙන කාර්යය තව ආයතනයකට කරන්න බෑ. හැබැයි අපි මේ ආයතන ටික එකකට එකක් එකතු කරලා ගොනු කරගෙන ජීවත් වෙනවා. ජීවිතේ සකස් කරනවා. ලෝකේ සකස් කරනවා. මේ එක බත් කටක් ආපු රසය නැවත ගන්න බෑ. අලුතෙන්මයි හේතු සකස් වෙන්නමයි. අලුතෙන්මයි දිව සකස් වුනේ. අලුතෙන්මයි රස සකස් වුනේ. අලුතෙන්මයි හිත එතනට සකස් වුනේ. අලුතෙන්මයි ඒ තුන් දෙනාගේ එකතුවෙන් ස්පර්ශය සකස් වුනේ. අලුතෙන්මයි ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව සකස් වුනේ. අලුතෙන්මයි සංඥාව සකස් වුනේ. අලුතෙන්මයි විඥාණය සකස් වුනේ. මේ මොහොතේ මේ සනයේ යම් කිසි රසයක් රස සංඥාවක් ආවනම් ඒ ධර්මතා ටික ඊළඟ සනේ නෑ. අලුතෙන්ම හේතු ධර්මතා ටිකක් සකස් වුණා. අලුතෙන්ම ඵලයක් සකස් වුණා. ඒ ඵලය දැනගන්න ගතියත් එක්කම වැය වෙලා ගියා. හැබැයි අපිට තියෙන එක දිගට තියෙන රසයක්. එක දිගට බණ කියන ස්වාමීන් වහන්සේ නමක් තමයි පේන්නේ. එක දිගට බණ කියන කෙනෙක් බලන්න මේ මොහොතේ කන දිහා. මේ කන මේ ඇහෙන අකුරක් වචනයක් පාසා ඊළඟ වචනෙට ඒ වේදනාව තියෙනවද? ඒ සංඥාව තියෙනවද? ඒ සංස්කාර, ඒ විඥාන, ඒ රූප වේදනා සංඥා සංස්කාර කියන ධර්මතා ඊළඟ සනේ තියෙනවද? ගිය වේදනාව ගන්න පුළුවන්ද? ගිය සංඥාව ගන්න පුළුවන්ද? ගිය රූප වේදනා සංඥාව ගන්න පුළුවන්ද? සංස්කාරය ගන්න පුළුවන්ද? විඥානය ගන්න පුළුවන්ද? කොහෙන්වත් ඉඳන් ආවද මේ ශබ්දය? නෑ. කොහෙටවත් යනවද මේ ශබ්දය? නෑ. හේතුවක් නිසායි හටගත්තේ. හේතුව නැති වෙනකොට නැති වෙනවා. පිංගතුනි මෙතනටයි අපේ නුවණ සාක්ෂාත් කරගන්න ඕන. මේ නුවණ දකින්න බලන්න. මේ පෙනෙන ගතිය කොහොමද? කෙනෙක් ගාවද ඇති වෙන්නේ? නෑ. පුද්ගලයෙක් ගාවද? නෑ. මේ හේතු ධර්මතා ටිකකින් නේද මේ පෙනෙන ගතිය තියෙන්නේ. මේ ඇහැ පෙර අවිද්‍යාව කර්මය තණ්හා කරපු නිසා අනේ මට ආයතන හයක් සකස් වුණා. ඇහැ සකස් වුණා. මේක විපාකයක්. හේතු වලින් සකස් වෙච්ච ධර්මතාවය. කන, නාසය, දිව, කය, මනස මේ ආයතන ඔක්කොම සත්වයක් පුද්ගලයෙක් කියලා මම හිතාගෙන ඉන්නවා. නමුත් පෙර ඇත්ත දන්නේ නැති නිසා විපාකයක් මේ සකස් වුනේ. මගේ නම් මට ඇස් පෙනීම අඩු වෙන්න බෑ. මං කැමති විදිහට ඇහැ තියෙන්න ඕනේ. කන් ඇහිම අඩු වෙන්න බෑ. මගේ නම් මට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. මගේ නම් මේ ආයතන හයේ යම් කිසි ආයතනයක් මේ කය වයසට යනවා, කොණ්ඩේ ඉදෙනවා, හම රැලි වැටෙනවා, දත් හැලෙනවා, මරණයට පත් වෙනවා, පසට එකතු වෙනවා. මේවට මම කැමති නෑ. මගේ දෙයක් නම් මේක මට ඕන විදිහට තියන්න පුළුවන්. හැබැයි පින්වතුනි මේ කිසිදු දෙයක් මට ඕන විදිහට තියන්න බෑ. ඇයි? මේ දේ හේතුවකින් සකස් වුනේ. විපාකයක් මත, මේ කර්මය මත. එතකොට මේ සකස් වෙච්ච ධර්මතාවයක් මේක. කෙනෙක් නෙවෙයි. කනබන ආහාරයෙන් සකස් වෙන්නේ මේ ආයතන ටික. ඇහැ සකස් වෙන්නේ කන්න බොන්න දෙන්න නිසා.
කන නාසය දිව කය මනස මේ ආයතන සකස් වෙලා ගමන් කරන්නේ මේ සසර යන්නේ මේන්න මේ කන බොන ආහාරයේ ප්‍රත්‍ය වෙච්ච නිසා කන බොන ආහාරය කියන හේතුවකින් නිසා මෙන්න මේ ආයතන වල ඵලය සකස් වෙනවා. යම් තාක් මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් සිත තියෙනවද ඒ සිත ස්පර්ශය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. යම් තාක් ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්ම ඒ තැන හේතු සකස් වෙනවා ඒ තැනම නිරුද්ධ වෙනවා. අපි එතනටයි මේ නුවණ ගන්න ඕන. මේ හිත හොඳට නුවණින් දකින්න උත්සාහ කරන්න. මේ හිතේ තියෙන ලක්ෂණ හොඳට නුවණින් දකින්න උත්සාහ කරන්න. තමන්ගේ හිත ගන්න ඕනේ කෙනෙක් දකිනවා නෙවෙයි, පුද්ගලයෙක් දකිනවා නෙවෙයි, සත්වයෙක් දකිනවා නෙවෙයි මේ ධර්මතා ටිකක නුවණක්. රූපය කියන්නේ හේතුවක ඵලයක්. අන්න නුවණ ගන්නවා. තමන් කෙනෙක් නෙවෙයි. එතකොට හොඳට බලනවා. තමන්ට ඉන්න තියෙන ලෝකය නිතර සකස් වෙනවා. ඇයි මේ ඉන්න තියෙන ලෝකයේ සකස් වෙන්නේ? භව සංඥාව නිසා ඉන්නවා තියෙනවා. හැම ඉන්නවා තියෙනවා කියලා අපිට මේ මොහොත මේ බණ කියන ස්වාමින් වහන්සේත් මේතන බණ කියනවා. අපි ඉන්නවා මෙතන. අපිට පේනවා. අපිට පේන ගතියක් සකස් කරලා දෙනවා. අපි බලාගෙන ඉන්නවා. අපිට ඇහෙනවා. අපි ජීවත් වෙනවා. අපිට ලෝකයක් තියෙනවා. තියෙන ලෝකයට අපි ආවා. ඒ ලෝකෙ තිබිද්දි අපි යනවා. මෙහෙම හිත පැත්තේ ගෙනල්ලා දෙන ගති ටික හොඳට බලන්න. මේක අවිද්‍යාව. මේ ඇත්ත පෙන්නපු නැති නිසා සසරේ මේ විදිහට අපි එනවා. මේ ඇත්ත පෙන්නපු නැති නිසාමයි. පින්වතුනි අපි හොඳට හිතලා බලන්න මේ පෙනෙන ගති ටික හිතින් ගෙනවිත් දෙන්නේ. හැබැයි යම් කිසි ධර්මතාවයක් තිබුණා නම් ඒ ධර්මතා ටික හොඳට බලන්න මේ හිතේ තියෙන ලක්ෂණ ටික මේ ඇහෙන ධර්මතා ටික අරඹය මේ පින්වතුන්ලා කන උපදින්නේ මේ ෂණයේ ශබ්දේ නැත්තම් කන උපදින්නේ කන නැත්තම් මේ ශබ්දේ නැත්තම් හිත නැත්තම් මේ තුන් දෙනාගේ එකතුවෙන් හටගන්නේ ධර්මතාවයක්. කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි මෙතන. සත්ත්ව පුද්ගල භාවයෙන් සකස් වෙච්ච දෙයක් නෙවෙයි මේ ලෝකයේ. අපි හිතනවා මම මගේ ඉන්න ලෝකය කියලා. මේ හිතින් ගෙනවිත් දෙන්නේ. මේ හිත කියන එක මේ මොහොතේ තියෙන ධර්මතා ටිකද ඊළඟ මොහොතේ ගිය වේදනාව ගන්න පුළුවන්ද? ගිය සංඥාව ගන්න පුළුවන්ද? පොඩ්ඩක් හිතලා බලන්න. ජීවිතේ අපි පොඩ්ඩක් හිතලා බලන්න මේ ගිය ධර්මතා ටික නැවත ගන්න පුළුවන්ද? මේ හිතද නැවත සිටින්නේ? මේ හිත ගියා නම් කොයි මොහොතේ හිටපු කෙනෙක් ගැනද මම කතා කරන්නේ? රූපයෙන් තොරව මම නැහැ. මේ රූපේ කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි. කන්න බොන්න දුන්න නැති වුණොත් මේ රූපය පවත්වාගෙන යන්න බෑ. මේක විපාකයක්. හේතුවකින් සකස් වුනේ. මේ විපාකය පවතිනවා. යම්තා කර්මානුරූපව මේ ලෝකේ විපාකයේ සකස් වුණා නම් ඒ කර්මානුරූපවම ඒක විපරිණාමයට පත් වෙනවා. මේ ලෝකේ මේ රූපය යම් කිසි ආකාර කීපයකට විනාශයට විපරිණාමයට පත් වෙනවා. මේ ගෙනාපු කර්මානුරූපය කර්මයේ ඉවරුනොත් මේ රූපය විනාශයට පත් වෙනවා. ඒ වගේම ආවිෂ ඉවරුනොත් මේ රූපය විනාශයට පත් වෙනවා. ඒ වගේම මේ කාල විපත් මේ කාලයට කොරෝනා වසංගතය ඇවිල්ලා මේ කාලයට ඇති වෙන විපතක් ඒ නිසා විනාශයට පත් වෙන්න පුළුවන්. ඍතු විපර්යාස වලිනුත් මේ රූපය විනාශයට පත් වෙන්න පුළුවන්. විපරිණාමයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම කර්මයක් ආවිෂත් දෙකම ඉවරුනහමත් මේ රූපය හේතු නැවතත් විපරිණාමයට පත් වෙලා නැවතත් හේතු සකස් වෙන්න පුළුවන්. මේ ලෝකේ තියෙන්නේ පිංගුතුනි හේතුඵල දහමක්. හැබැයි අපි හිතනවා මම මගේ ආත්මය ලෙස මේ රූපය ගන්නවා. මේක හිත පැත්තේ ගෙනවිත් දෙන අවිද්‍යාව සහගත මනසේ ලක්ෂණයක්. මේක තමයි පිංගුතුනි අවිද්‍යාව කියන්නේ. අපි අවිද්‍යාවෙන් පිරීලා ඉන්නේ. අවිද්‍යාවෙන් වැහිලා අවිද්‍යාවෙන් අන්ධ වෙලා. ඇයි අපිට ඉන්න තියෙන ලෝකේ පේන තරමටම අවිද්‍යාවයි. මේ මොහොතේ තියෙන ධර්මතා ටිකද ඊළඟ මොහොතේ. තමන් ඉන්නවද රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංස්කාරයෙන් තොරව, විඥාණයෙන් තොරව ඉන්නවද බලන්න? නැහැ.
මේ මොහොතේ තියෙන ධර්මතා ටික නෙවෙයි නම් මේ ඇහෙනකොට මේ ඇහෙන ශබ්දයේ අරමය ඊළඟ මොහොතේ අලුතෙන් මේ හේතු සකස් වෙන්නේ. දිවට රසය දැනෙන්නේ මේ මොහොතේ කාපු බත් කටේද ඊළඟ ෂණේ අලුතෙන් මේ හේතු. ස්පර්ශය තාක් යම් තාක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඒ ධර්මතා ටික තියේද ස්පර්ශ නිරුද්ධ වීමෙන් ඒ ධර්මතා ටික නිරුද්ධ වෙනවා. ඉතින් අපි එතනටයි නුවණ ඇති කරගන්නේ. කෙනෙක් නිරුද්ධ වෙනව නෙවෙයි, පුද්ගලයෙක් නිරුද්ධ වෙනව නෙවෙයි, සත්‍යයක් නිරුද්ධ වෙනව නෙවෙයි. ලෝක ධර්මතා ටිකක් හේතු වලින් සකස් වෙච්ච මේ ධර්මතා ටික නිරුද්ධ වෙනවා. ඇස කියන්නේ කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ දෙයක් නෙවෙයි, හේතුකින් සකස් වෙච්ච දෙයක්. මොකද්ද හේතුව? ඇසට එන්නේ ඉදිරියට ඇස සකස් වීම සඳහා රූප එකතු වෙනවා. රූපය විතරක් තිබුණට බෑ. හිත එකතු වෙනවා. මේ තුන් දෙනාගේ එකතුවෙන් හටගන්නා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නා අන්නේ ස්කන්ධ පංචකේ හිතේ ලක්ෂණ නිසා ඒ වේදනා සංඥා සංස්කාර විඥාන කියන හිතේ ලක්ෂණ නිසා නේද මම දැනගන්නේ. මේ දැනගන්න සනේ තියෙන ටික ඊළඟ සනේ නෑ නේද? කෙනෙක් දැනගන්නව නෙවෙයි නේද? මේ සනේ ධර්මතා ටික නිරුද්ධනා. ගිය ධර්මතා ටික නැවත ගන්න පුළුවන්ද? ගිය ධර්මතා ටික නැවත ගන්න බෑ. ගිය වේදනාව නැවත ගන්න බෑ. ගිය තප්පරේ නැවත ගන්න බෑ වගේ මේ කිසිදු දෙයක් නැවත ගන්න බෑ. එතනටයි අපේ සිත සකස් කළ යුත්තේ. කෙනෙක් දකින්න කෙනෙක් දැනගන්නව නෙවෙයි. ධර්මතා ටිකක නුවණක් විපරිණාම වෙවි පවතින ධර්මතා ටිකක්. මේ අපිට මේ මම කියන තැනත් මේ සබහා ධර්මයේ කියලා තැනත් දෙකම එකයි කියලා හිතා ගන්න ඕනේ. මේ සබහා ධර්මයත් එකයි මේ මම කියන තැනත් සබහා ධර්මයේ වගේම ධර්මතා ටිකක්. හේතු වලින් සකස් වෙලා හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතා ටිකක්. මේ ලෝකේ සබහා ධර්මයයි Taman කියන්නේ දෙකක් නෙමෙයි එකක්ම තමයි. ඒ හේතුන්ගෙන් සකස් වෙච්ච දෙයක් තමයි මේ සබහා ධර්මය කියන්නේ. ඒ හේතු විපරිණාම වෙනකොට ඒ වෙනස් වෙනකොට ඒ හේතු වෙනස් වෙනකොට ඒ සබහා ධර්මයක් වෙනස් වෙනවා. ඒ වගේම තමයි මේ රූපය, මේ වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය හේතු වලින් සකස් වෙච්ච ධර්මතා ටිකක්. හේතු නැති වෙනකොට නැති වෙනවා. විපරිණාමයටපත් වෙනවා. ගිය ධර්මතා ඒ හේතු නිරුද්ධ වෙච්ච ධර්මතා නැවත ගන්න බෑ. නැවත අලුතෙන්මයි මෙතන සකස් වෙන්නේ. එතකොට මේ සත්වයා කියන්නේ කොතනද? පුද්ගලයා කියන්නේ කොතනද? සත්ත්ව පුද්ගල භාවයෙන් ශුන්‍යයි කියන්නේ ඒකයි. මෙතන සත්වයක් පණවන්න බෑ. කන බොන ආහාරය මේ ඇසට පෙනෙන මේ දේවල් තුල කෙනෙක්ද පුද්ගලයේද හිතින් ගෙනත් දෙනවා. ගස්, ගෙවල්, දොරවල්, ටැබ් එක, එහෙම නැත්නම් ටීවී එක අහන, එහෙම නැත්නම් ෆෝන් එක මේක හිතින් ගෙනවිත් දෙන්නේ. හිත කියන එක මායාවක්. මේ හිත කියන මායාව හිතින් තමයි සකස් කරලා දුන්නේ. ටැබ් එක හරි ෆෝන් එක හරි ටීවී එක හරි හාමුදුරුව බණ කියනවා කියලා. හැබැයි යම් කිසි ධර්මතා ටිකක් සකස් වුණා නම් දැනගන්න. මේ වේදනාවක්, මේ රූපයක් දැනගත්තා නම් ඒ රූපේ මේ මොහොතේ තියෙන රූපේ නෙවෙයි ඊළඟ මොහොතේ. කෙනෙක් දකින්නව නෙවෙයි රූපේ හේතුවකින් සකස් වුනේ. ඒ හේතුව නිරෝධයෙන් නිරුද්ධ වුණා. අන්න එතනටයි හිත සකස් කරගත්තේ. හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතා ටික නුවණකටයි ගත යුත්තේ. අපි එතනටයි හිත සකස් වෙන්න ඕනේ. හැබැයි අපේ ජීවිතේ අපිට පෙන්වන්නේ ඉන්න තියෙන ලෝකය. බලන්න දැන් තමන් ඉන්නව නේද? හොඳට ඉන්න ගතිය තේරෙනවා. ඇයි එහෙම පේන්නේ? මේ හිත පුරුදු පුහුණු කරලා නැහැ. මේ හිත පුරුදු පුහුණු කරලා තියෙන්නේ ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න, මනස පිනවන්න. මේ ආයතන ටික පිනව ඉන්න තියෙන ලෝකය තුල තණ්හාවෙන් ලෝකය සකස් කරනවා. තණ්හාව කියන කෙනා තමයි මේ ලෝකය සකස් කරන්නේ. එයා යන්දා තමයි සසරට වැටිලා දුක් විඳින්නේ. ඉන්නවා තියනවා ගතිය මේ ආයතන ආරම්භය තණ්හාවෙන් සකස් කරලා දෙනවා. මම, මගේ දරුවෝ, මගේ ගෙවල්, මගේ යාන වාහන, මිල මුදල් මේ විදිහට සකස් කරලා දෙන්නේ අවිද්‍යාවෙන්මයි. ඉන්න තියෙන ගතිය. ඉතින් පින්වතුනි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නැවතත් මෙහෙම දේශනා කරන මේ රාහුල පුංචි ස්වාමීන් වහන්සේව අරිහත් ඵලයට හික්මුව, එහෙම නැත්නම් අරහත් භූමිය මේ කෙලසුන්ගෙන් තොර වූ නිර්මල වූ නිවන සාක්ෂාත් කරගත්තේ මේ සූත්‍රයෙන්. බොහෝ දෙවිවරු, දහස් ගණන් දෙවිවරුත්
සෝවාන් වුණා, සකෘදාගාමි වුණා, අනාගාමි වුණා, අරහත් ඵල ලැබුවා මේ සූත්‍රයෙන්. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කය නිට්ටයද අනිත්‍යද අහනවා. අනිත්‍යයි ස්වාමීන් වහන්සේ. මනස නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීන් වහන්සේ. අනිත්‍ය නම් දුකද සැපද අහනවා. දුකයි කියනවා. අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් මම මගේ ආත්මය ලෙස ගන්න සුදුසුද කියලා මෙතන මේ රාහුල පුංචි ස්වාමීන් වහන්සේගෙන් අහනවා. නැත ස්වාමීන් වහන්සේ කියලා දේශනා කරනවා. එතකොට ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නැවතත් අහනවා මේ රාහුල පුංචි ස්වාමීන් වහන්සේගෙන් මනසට ලැබෙනා වූ අරමුණු නිට්ටයද අනිත්‍යද කියලා අහනවා. අනිත්‍යයි ස්වාමීන් වහන්සේ. මේ මනසත් අරමුණුත් එහෙම ඊළඟට අහනවා මනෝ විඥාණය නිට්ටයද අනිත්‍යද කියලා. අනිත්‍යයි ස්වාමීන් වහන්සේ. දැන් කලින් ඇහුවා මනස අනිත්‍යද, ඊළඟට අරමුණු අනිත්‍යද, මනෝ විඥාණය අනිත්‍යද නිට්ටයද කියලා ඇහුවා. ඊළඟට මනෝ සම්පස්සය, මනසට දැනෙනා මේ ස්පර්ශය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීන් වහන්සේ කියලා දේශනා කරනවා. මේ ස්පර්ශයෙන් හටගන්නා වූ වේදනාව නිට්ටයද අනිත්‍යද කියලා මේ භාග්‍යවතුන් වහන්සේ මේ රාහුල පුංචි ස්වාමීන් වහන්සේගෙන් අහනවා. අනිත්‍යයි ස්වාමීන් වහන්සේ. මේ මනසට දැනෙනා වූ සංඥාව අනිත්‍යයි ස්වාමීන් වහන්සේ. සංස්කාරය අනිත්‍යයි ස්වාමීන් වහන්සේ. විඥාණය අනිත්‍යයි ස්වාමීන් වහන්සේ. අනිත්‍ය නම් දුකද සැපද කියලා අහනවා. දුකයි ස්වාමීන් වහන්සේ. දුක නම් අනිත්‍ය නම් වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නම් මගේ ආත්මය ලෙස ගන්න සුදුසුද කියලා අහනවා. නැත ස්වාමීන් වහන්සේ. බලන්න අපේ මනස එන අරමුණු අපේ උදේ ඉඳන්ම කොච්චර අරමුණු වෙනවද? නින්දට යනකොට මනසත් අරමුණුත් මානසිකාර්ය කරපු ලෝකය තමයි අපේ ජීවිතේ තියෙන්නේ. අවිද්‍යාවෙන් මේ මානසිකාර්ය යම්තාක් කරනවද ලෝකය සකස් වෙනවා. පින්වතුනි යම්තාක් මනස තියෙනවා නම් අරමුණ තියෙනවා නම් මනෝ විඥාණයෙන් හටගන්නා මේ තුනේ එකතුවෙන් හටගන්නා ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගන්නා වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන, මෙන්න මේ ස්කන්ධ පංචකයේ මෙතන සකස් වෙනවා. මේ අරඹය මනසත් අරමුණුත් මනෝ විඥාණයත් අරඹය. මේ තින්නං සංගති පස්සෝ පස්සපත්‍ය වේදනා, වේදනාපත්‍ය සංඥා, සංඥාපත්‍ය සංස්කාර, සංස්කාරපත්‍ය විඥාන. මෙන්න මේ ලක්ෂණ ටික හිතේ මේ විදිහට සකස් වෙනවා. හැබැයි මේ සකස් වෙන ධර්මතා ටික විපාකයක්, හේතුවක ඵලයක්. ඒ ධර්මතා ටික නිරුද්ධ වෙන තැනක තමන් ලෝකය සකස් කරගන්නවා. මේ මොහොතේ ඇසෙන ශබ්දයේ ශබ්ද මාත්‍රයක් පමණයි. හැබැයි මේ පින්වතුන්ලාට මේ ටික දැනගන්නේ ලෝකයේ ඉන්න තියෙන ලෝකයේ මත, හිතෙන් ගෙනත් දෙන මේ ගති ලක්ෂණ ටික මත, හිතෙන් ගෙනත් දෙන අවිද්‍යාව මත. ඇයි දැන් බලන්න මේ ඇහෙන එක ඇහෙන ශබ්ද මාත්‍රයක් කියලා හිත ගන්න පුළුවන්ද කියලා? නැහැ. ඔයාලා නැවත මේ වේදනා සංඥා දෙකට ඔයාලා දන්නේ හිත ඒ තරම්ම වේගවත්. වේගයෙන්ම හිත ඒ වේදනා සංඥා දෙක නිරුද්ධ වෙනවා. ඒ වේදනා සංඥා දෙකට ඔයාලා හිතනවා. හිතන දේ දැනගන්නවා. දැනගෙන ඒ දෙයට තමයි මේ දැනගන්නේ පුරුදු කරපු ආශ්‍රවත් එක්ක ලෝකයක් එක්ක ඔයගොල්ලෝ ලෝක සකස් කරනවා. ඉන්න තියෙන ලෝකෙක මම ඉඳගෙන මට බණ කියන ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා කියන ගතියක් මේ මොහොතේ ඔයාලගේ හිත තුළ ඇති වෙනවා. ඇයි එහෙම ඇති වෙන්නේ? අන්න අවිද්‍යා සහගත මනස, අවිද්‍යාවෙන් ගෙනල්ලා දෙන ලෝකය, අවිද්‍යාවෙන් සත්ත්ව පුද්ගල භාවය, සත්ත්ව පුද්ගල සංඥාව ගෙනවිදීම නිසා මේ ලෝකයේ සකස් වෙනවා. හොඳට නුවණකින් විමසලා බලන්න මේ මොහොතේ ඇති වෙන, මේ මොහොතේ ශබ්දයට ඇති වෙන ධර්මතා ටික මේ වේදනාව ඊළඟ මොහොතේ තියෙනවද? මේ සංඥාව ඊළඟ මොහොතේ තියෙනවද? මේ සංස්කාරයේ විඥානේ හැබැයි දැනගන්න ගතියට මේක වැය වුණා නේද? ඒ ශබ්දයේ ශබ්ද මාත්‍රයක් පමණයි. මගේ ජීවිතේ මේ සිංහල භාෂාව පුංචි කාලේ
ඉගෙන ගත්තා. ඉගෙන ගත්ත නිසා ආශ්‍රව කියන්නේ පුරුදු. ලෝකයට පුරුදු ටිකක් ඇති කරගත්තා. ඒ පුරුදු තමයි අම්මා තාත්තා, ගෙවල්, දොරවල්, යාන වාහන, මිල මුදල්. මේවා පුරුදු. Taman දන්න කියන යම්තාක් ලෝක දේවල් තියෙනවද? අපිට දන්නවා ඇමරිකාව තියෙන, ජපානයේ තියෙන, මේ දන්න ලෝක. දැන් බලන්න ග්‍රහ ලෝක කීයක් තියෙනවද කියලා. ඒ යම්තාක් ග්‍රහ ලෝක අපි දන්නවා. අප අලුතෙන් එකක් හොයාගත්තොත් ඒකත් අපි දැනගන්නවා. හැබැයි දැන් දන්නේ නැහැ නේද? හැබැයි දැනගන්නවා. ඒ ආශ්‍රව මත තමයි මේ දැන ගැනීම සිද්ධ වෙන්නේ. මේ කතා කරන මේ යම්කිසි ධර්මතා ටිකක් සකස් වෙනවා නම් ඒ ධර්මතා ටික ඒ තන නිරෝධය නුවණට නැතිව එතනින් සකස් කළා හිත පැත්තෙන් ගෙනල්ලා දෙන්නේ ආශ්‍රව මත. කොහොමද එහෙම වෙන්නේ? දැන් මේ කතා කරන භාෂාව තේරෙන හින්දා ඔයාලට මේ විදිහට තේරෙනවා. හැබැයි මම නොදන්න භාෂාවකින් කතා කරොත් ඔයාලට ශබ්දයක් විතරමයි. ඒ අරඹය ලෝකේ සකස් කරගන්න විදිහක් නැහැ. ඒ අරඹය කරුණු සකස් කරගන්න විදිහක් නැහැ. ඇයි? හැබැයි අපේ නුවණ ගන්න ඕනේ මේ ශබ්දයේ ශබ්ද මාත්‍රයක් පමණයි. දිත්තේ දිත්ත මත්තන්, දැකීම මාත්‍රයක් පමණයි. සුතේ සුත මත්තන්, ඇසීම මාත්‍රයක් පමණයි. මුතේ මුත මත්තන්, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන්. මෙහෙම කියනකොට දාරුචීරිය මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. ඇයි? දැකීම මාත්‍රයක් පමණයි. කෙනෙක් දකිනව නෙමෙයි, පුද්ගලයෙක් දකිනව නෙමෙයි, සත්වයෙක් දකිනව නෙමෙයි. හේතුවකින් සකස් වෙච්ච ධර්මතා ටිකක්. මේ මොහොතේ යම් කිසි ධර්මතා ටිකක් තියෙනවා නම් ඒ ධර්මතා ටික හේතු නැති වෙනකොට නැති වෙනවා. මේ ඇහිම ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් ඔයාලට ශබ්දයේ ආරම්භය, කන ආරම්භය, සිත ආරම්භය, ශබ්දයේ ආරම්භය, ඔන්න ධර්මතා ටිකක් සකස් වෙනවා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්මයි සකස් වෙන්නේ. හැබැයි මේ වචනයක් පාසා ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. අලුතෙන්ම හේස් සකස් වෙනවා. අලුතෙන්ම ඵලයක් සකස් වෙනවා. යම්තාක් ස්පර්ශයේ තියෙනවද ඒ ස්පර්ශයේ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. මේ ලෝකේ තියෙන්නේ සත්ත්ව පුද්ගල භාවයෙන් තොර වූ ධර්මතාවයක්, ස්වභාව ධර්මයක් කිව්වොත් නිවැරදි. ඉතින් මෙහෙම ධර්මතා තියෙන ලෝකයක අපි මොකද කරන්නේ? මගේ ආත්මය වශයෙන් ගන්නවා. ඇයි එහෙම ගන්නේ? අවිද්‍යා සහගත මනසේ. පින්වතුනි, අපේ ජීවිතේ අපි කොච්චරනම් රැවටෙනවද බලන්න. මේ ලෝකේ ඉන්නවා මම ලෝකේ මාත් එක්ක මගේ දරුවෝ, සහෝදරයෝ, ඥාති මිත්‍රයෝ ඉන්නවා කියලා. මේක තමයි අවිද්‍යාව. ඇත්තෙන් මෙහෙම දේවල් නැහැ. හිතින් ගෙන විද්දෙන්නේ රැවටීමක්. හිතෙන් ගෙන විද්දෙන්නේ පුද්ගලයා කියලා. හිතින් ගෙන විද්දෙන්නේ එක දිගට තියෙන සිතක්, කෙනෙක්, පුද්ගලයෙක්. මේ හිත මායාවක්. මේ හිතට හටගන්න වේදනාව ඊළඟ මොහොතේ නෑ නේද? හොඳට බලන්න. මේ ශබ්ද වේදනාව ඊළඟ මොහොතේ අලුතෙන්මයි හේතු. ගිය වේදනාව, ගිය ධර්මතාව ටික නැවත එනවද? ගිය සංඥාව නැවත එනවද? මේ මොහොතේ දැනගන්න වේදනා සංඥා දෙක සකස් කරලා දෙන ගතිය ඔයාලට ඊළඟ මොහොතේ තියෙනවද? ඊළඟ මොහොතේ නෑ. ඒ දැන ගැනීම ඊළඟ මොහොතේ නෑ. ඇයි? හිතින් ගෙනවිත් දෙනවා. එතකොට මේ මොහොතේ තියෙන ධර්මතා ටික ඔක්කොම සියලුම දෑ නිරුද්ධ නම්, ඒ හේතු නැති වෙනකොට නැති වෙනවා නම් මම මගේ කියලා කොතනද ගන්න තියෙන්නේ? කොතනද? කොයි මොහොතේද? මේකේ මේ ධර්මතා ටික පිහිටා ඉන්නවා භූමියක් නෑ. මේ පින්වතුන්ලාට උදාහරණයක් පෙන්නුවොත්, මේ ඉරේ ආලෝකය, දැන් මේ ඉරේ ආලෝකය නිසා ස්වාමීන් වහන්සේව පේනවා. ආලෝකේ නැත්තම් දකින්න බෑ. අඳුරේ රූප දකින්න බෑනේ. හැබැයි මේ මොහොතේ තියෙන ආලෝකයේද ඊළඟ මොහොතේ තියෙන්නේ නෑ. ඒ ආලෝකය නිරුද්ධයි අලුතෙන්ම. එතකොට අලුතෙන් තියෙනවා නම් අලුතෙන්ම අන්නේ වගේ වේගයෙන් අලුතෙන්ම වේදනාවක්, අලුතෙන්ම සංඥාවක්, අලුතෙන්ම සංස්කාරයක්, අලුතෙන්ම විඥානය. මෙන්න මේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන ධර්මතා ටික හේතුන්ගෙන් සකස් වුනේ. මේ මොහොතේ තියෙන ධර්මතා ටික නෙවෙයි මේ මොහොතේ යහැ ඉපදුනේ. මේ ආලෝකය මෙතන නැති වුණොත්, එකපාරට කරවල වුණොත්, දැන් ලයිට් එක, බල්බ් එක අපි කියනවා තප්පරයකට 50 පාරක් හෝ 60 පාරක් නිවි පත්තු වෙනවා. ඒක වේගය නිසා අපිට ගෝචර වෙන්නේ නැහැ. ඊටත් වඩා කොච්චර වේගයෙන් මේ සිත නිරුද්ධ වී හේතු සකස් වෙනවද බලන්න. ඒ වගේම ඒ ආලෝකය නිරුද්ධ වුණා නම්, ඒ ආලෝකය නිරුද්ධ වෙනවත් එක්කම ඇහැ නිරුද්ධ නැද්ද බලන්න. දැන් අපි ටෝච් එකක් අරන් නිවනවා පත්තු කරනවා, නිවනවා පත්තු කරනවා. අපිට පේනවා ආලෝකයත් එක්ක ඇහැ ඉපදුනේ මේ මොහොතේට.
ඔන්න ඒ මොහොතට වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන, රූප ඉපදුනේත් ඒ මොහොතේ. හිත ඉපදුනේත් එහෙම මොහොතේ. තුන් දෙනා එකතු ඒ ආලෝකයේ ඉපදනවාත් එක්කම ඔන්න රූපේ පේන්න ගත්තා. ටෝච් එක නිව්වා. පත්තු කරා. ඔන්න නිව්වා. ඔන්න පත්තු කරා. අන්න ආයි ටක් ගාලා නිවල පත්තු කරනකොට ඔන්න ඇහැ ඉපදුනා. අන්න ඒකම රූපයත් ඉපදුනා. ඒකම සිතත් ඉපදුනා. ඔන්න වේදනා සංඥා සංස්කාර කියන ධර්මතා ටික ඔක්කොම ඉපදුනා. ඒ සනේම ටෝච් එක නිවනවා. ඒ සනේ ධර්මතා ටික තියෙනවද? අන්න ඒ ධර්මතා ටික හේතු නැති වෙනකොට අන්න නැති වුණා. රූපේ පේන්නේ නැහැ. රූපේ නැති වුණාම සකස් වෙනවද? නෑ, සකස් වෙන්නේ නෑ. හේතු ටික සකස් වෙන්නේ හේතුන් නිසයි හටගන්නේ. නැවත මේ ටෝච් එක ගහනවා, වේගයෙන් ගහනවා. ඊළඟට තවත් වේගය වැඩි කරනවා, නිවනවා, පත්තු කරනවා. එතකොට මේ විදිහට කරනකොට වේගයෙන් කරනකොට වේගයෙන් කරලා වැඩිම වේගයෙන් ගන්නවා ওই විදිහට අර බල්බ් එකේ තැනට. ඒ බල්බ් එකේ තැනට ගන්නකොටත් තප්පරයකට 50 පාරක් හෝ 60 පාරක් නිමි පත්තු වෙනකොට කොච්චර වේගයෙන් මේ ඇහැ හටගෙන නිරුද්ධ වෙනවද? රූපය හටගෙන නිරුද්ධ වෙනවද? හිත හටගෙන නිරුද්ධ වෙනවද? වේදනාව හටගෙන සංඥාව හටගෙන සංස්කාර විඥාන කියන මේ ධර්මතා කොච්චර වේගයෙන් හටගෙන නිරුද්ධ වෙනවද කියලා නුවණට ගෝචරේ කරගන්න බලන්න. එතකොට බලන්න මේ හේතුඵල ධම ඒ තන හේතුන් සකස් වෙලා හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. මේක වේගය නිසා ඉන්න තියෙන ලෝකයේ හිතින් ගෙනවිත් දෙනවා, හිතින් මවල දෙනවා. මේ මායාව ඒ තරම් වේගවත් මේ ධර්මතා ටික හේතු සකස් වෙවි නිරෝධ වෙනවා. ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. අපේ හිත ගන්න ඕනේ එතනටයි. ඉතින් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ රාහුල පුංචි ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අවසානයේ අරිහත් භූමිය සාක්ෂාත් වුණා. ඒ වගේම දෙවිවරු සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵල ලැබුවා. ප්‍රමාණයක් දක්වන්න බෑ මේ මාර්ගඵල ලැබපු දෙවිවරු සංඛ්‍යාව. පින්වතුනි, භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ඊළඟට ඇස අනිත්‍යයි රාහුලේනි. අනිත්‍ය වූ දෙයක් ඇසේ කලකිරෙනවා, රූපේ කලකිරෙනවා. ඒ වගේම චක්කු විඥානයේ කලකිරෙනවා. මේ දේ දැක්ක කෙනා, මේ දැනගත්ත කෙනා, මේ නුවණ තියෙන කෙනා. ඒ වගේම චක්කු සම්පස්සේ කලකිරෙනවා. චක්කු සම්පස්සේ නිසා හටගන්න වේදනාවේ කලකිරෙනවා. සංඥාවේ කලකිරෙනවා. සංස්කාරයේ කලකිරෙනවා. විඥානයේ කලකිරෙනවා. එයා මේ පහේම කලකිරෙනවා. කලකිරෙන කෙනාට මොකද වෙන්නේ? මේකෙන් මිදෙනවා. මිදුණු කෙනා මේ උතුම් අමාමහා නිවන සාක්ෂාත් කරගන්න දක්ෂ වෙනවා. කතං කරණීයං නිවන පිණිස කල යුතු දේ කරගත්තා. නාපරං ඉත්තත්තායාති පජානාතිති. එතකොට නැවත ඉපදීමක් ඇත්තේ නැහැ. අවබෝධයෙන් යුතුවම දැනගත්තා. එතනටයි අපේ ජීවිතය සකස් කළ යුත්තේ. එතකොට එතනටයි අපේ ජීවිතය ගමන් කළ යුත්තේ. කෙනෙක් පුද්ගලයෙක් දකින්නව නෙවෙයි, කෙනෙක් පුද්ගලයෙක් දැනගන්නව නෙවෙයි, කෙනෙක් පුද්ගලයෙක් ඉන්නව නෙවෙයි, කෙනෙක් පුද්ගලයෙක් බණ අහනව නෙවෙයි, කෙනෙක් පුද්ගලයෙකුට පේනව නෙවෙයි, කෙනෙක් පුද්ගලයෙකුට ඇහෙනව නෙවෙයි. මේක ධර්මතාවයක්. හේතු වලින් සකස් වුනේ හේතුඵල ධමයක් කියලා අන්න එතනටයි නුවණ සාක්ෂාත් කළගත යුත්තේ. එතකොට බණහන කෙනෙක් හම්බ වෙන්නේ නැහැ මේ නුවණ තුල. දකින්න කෙනෙක් හම්බ වෙන්නේ නැහැ මේ නුවණ තුල. ඇහෙන කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. Tamanට Taman හම්බ වෙන්නේ නැහැ. Taman හම්බ වෙන්නේ නැති නිසා Tamanට ඉස්සරහා හම්බ වෙන්නේ නැහැ, පිටිපස්ස හම්බ වෙන්නේ නැහැ, දෙපැත්ත හම්බ වෙන්නේ නැහැ, උඩ යට මේ කිසිදු දිශාවක් හම්බ වෙන්නේ නැහැ. Taman හම්බ වෙන්නේ නැති නිසා Tamanට දරුවෝ හම්බ වෙන්නේ නැහැ, ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් ලෝකයක් සකස් වෙන්නේ නැහැ. ඒ තන හේතු ටික හටගෙන ඒ තනම ධර්මතා ටික නිරුද්ධ වෙනවා. හිතින් තමයි මේ ලෝකය සකස් කරන්න කියලා මේ නුවණ මේ සියලු පින්වතුන්ලාට අවබෝධ වේවා කියලා මේ ධර්ම දේශනාව මම නිමාවට පත් කරනවා. ඉතින් පින්වතුනි, මේ ධර්ම දේශනාවෙන් ලබාගත්තා වූ කුසල් සම්භාරය ඒ පින් අනුමෝදන් කළ යුතු පාශ්‍රවයන්ට අනුමෝදන් කළමු. පළමුවෙන්ම අපට ධර්මයෙන් අනුශාසනා කරන්නා වූ අපේ ගුරුවරුන්ට කලින්ම මේ පින් අනුමෝදන් කළ යුතුයි. මේ වගේ ධර්මයක් ශ්‍රවණය කරන්න මේ අයට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ අපේ ගුරු දේවතුන් වහන්සේලා නිසා කියලා මතක තබා ගන්න. ඒ අයට විශේෂයෙන්ම පින් අනුමෝදන් කළ යුතුයි. අපි ඇස් පෑදිලා අද මේ தത്വයට මෙහෙම හරි
මේ බණ ඔයාලට ශ්‍රවණය කරගන්න ලැබිලා තියෙන්නේ අපගේ ගරු නම කියන්න අවසරයි මාන් කඩවල සුදස්සන ලොකු ස්වාමීන් වහන්සේ. ඒ වගේම නම කියන්න අවසරයි මාන් කඩවල නන්දරතන ලොකු ස්වාමීන් වහන්සේ. ඒ වගේම නම කියන්න අවසරයි කොත්වලේ කුමාරකාශ්‍යප ලොකු ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේලා 3 දෙනා නිසා තමයි අද මේ අයට මේ විදිහට මේ ධර්මයේ ශ්‍රවණය කර ගැනීමේ හැකියාව ලැබිලා තියෙන්නේ. මේ 3 නමටම මේ බුද්ධ ශාසනයේම උතුම් අමා මහ නිවනට පත්වීමට මේ පින හේතු වාසනා වේවා කියලා අපි සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මළගේ ඥාතීන් ඉන්නවා. ඒ මළගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඒ මළගේ ඥාතීන් දුගතියක ඇත්තන් දුගතියෙන් අත්මි දේවා, සුගතියක ඇත්තන් සුගතියෙන් සුගතියට පත්වීමට මේ පින එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්තුනි මේ ධර්මයේ ශ්‍රවණය කර ලබාගත්තා වූ කුසල සම්භාරයෙන් මේ පින්තුන්ලාට යම්කිසි බලාපොරොත්තු නැත්තම් ඒවා ඉෂ්ට සිද්ධ වේවා. මේ අයටත් මේ ගෝර භයංකර සසරෙන් ඈතර වෙලා උතුම් අමා මහ නිවනට පත්වීමට මේ සියලුම රටවාසී ලෝකවාසී මේ සියලුම දෙනාට මේ පින එකසේ හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.